අයිබෝවන් මේ උදෑසනත් ජාතික පාසල විද්‍යාව වැඩසටහනෙන් ඔබ අප මුණ ගැහෙද්දී ඔබට මේ උදෑසන වුණත් ලෝකයේ ඕනම තොරතුරක් එසැනින් ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා වර්තමාන මේ තාක්ෂණීය දියුණුවත් එක්ක. ඒ නිසාම අපි කියනවා ලෝකයේ එකම විශ්ව ගම්මානයක් එහෙමත් නැත්නම් ඊටත් කුඩා විශ්ව පවුලක් බවට පත් වෙලා කියලා වර්තමානයේ වෙද්දී. මේ සියලු මේ ප්‍රවර්තනයන් ප්‍රගමනයන් වලට බලපෑ ප්‍රධානම සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ ඔබ ටිකක් හිතලා බැලුවොත් ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ දියුණුව. ඉතින් ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ දියුණුව පිළිබඳව කතා කරද්දී අපිට අමතක කරන්න එහි පදනම සැකසුණු ඩයෝඩය පිළිබඳව. ඒ නිසාම අද අප තෝරගත්ත පාඩම් මාතෘකාව තමයි ඔබ වෙනුවෙන් ඩයෝඩ සහ එහි භාවිත කියන පාඩම් මාතෘකාව. ඒ නිසාම අපි ඉලෙක්ට්‍රෝන විද්‍යාවට අදාළ මේ පාඩම් මාතෘකාව බොහොම විස්තරාත්මකව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමග ඔබට පැහැදිලි කරලා දෙන්න සූදානම්. ඒ වෙනුවෙන් අපි අද සම්පත් දායකත්වය ලබා ගත්තා ගම්පහ තක්ෂිරා විද්‍යාලයේ විද්‍යා ආචාර්ය ක්‍රිෂාන්ත ප්‍රනාන්දු ගුරුතුමන්ගෙන් වගේම මිනුවන්ගොඩ බුරුල්ලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යා ආචාර්ය ගෝකුල සිරිවර්ධන ගුරුතුමන්ගෙන් දෙදෙනාම බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගනිමින් ක්‍රිෂාන්ත සර් දැන් ඉලෙක්ට්‍රෝන විද්‍යාව කියලා කියන්නේ හරි රසවත් විෂයක්. මේ විෂය ඇතුලේ අපි ඩයෝඩ පිළිබඳව කතා කරද්දීත් අපිට බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණත් එක්ක කතා කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා ආරම්භයේදීම මට හිතෙනවා රූපරාමු කිහිපයක් දකින අතර ක්‍රිෂාන්ත සර් අපි මේ පාඩමට ප්‍රවේශයක් ලබා ගත්තොත් වඩා හොඳයි කියලා මේ උදෑසන. ඔව් ප්‍රභා. ඔව් පුතේ ඔබට ප්‍රභා සඳහන් කළ පරිදිම නූතන ලෝකයේ නැත්නම් මේ sannivedanaya කියන එක තුලින් මුළු ලෝකයේම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට ඇත්තටම හේතු උනේ මේ sannivedana තාක්ෂණයේ දියුණුව. ඒතකොට මේ sannivedana තාක්ෂණය සඳහා බලපාපු ප්‍රධානම විශේෂීත්වය තමයි මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඔබ දන්නවා අපි එදිනදා භාවිතා කරන මෙවලම් රාශියක් මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයෙන් බිහි වූ නිර්මාණ ඒ වගේම උපාංග ඒ වගේම අපි භාවිතා කරන අපේ වෛද්‍ය ක්ෂේත්‍රය ගත්තත් ඉංජිනේරු ක්ෂේත්‍රය ගත්තත් නැත්නම් මොනම අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තත් මේ සෑම තැනකම භාවිතයට පෙරමුණ ගත්ත විශේෂීත්වය තමයි මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කියන එක. ඒතර දෙවිපතේ මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සඳහා බලපෑ ප්‍රධානතම උපාංගයක් තමයි ඩයෝඩය කියන එක අද අපේ පාඩම් මාතෘකාව මූලික කරගෙන තියෙන්නේ. එතකොට ඔබට දකින්න ලැබෙවි අපි නිතර භාවිතා කරන ඉලෙක්ට්‍රොනික මෙවලම් කීපයක්. එතකොට දෙවිපතේ මේ ඉලෙක්ට්‍රොනික මෙවලම් කිව්වට අපි මේ මෙවලම් අපිට හඳුන්වන්න පුළුවන් විදුලි මෙවලම් නැත්නම් විදුලි උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ කියනවා. ඔබේ නිවසේ ඇති ශීතකරණය, විදුලි පංකාව, එහෙම නැත්නම් බල්බයක් ඒවා විදුලි උපකරණ යටතට ඔය රූපයේ දකින්න ආකාරයේ පරිගණක, එහෙම නැත්නම් ජංගම දුරකථන, එහෙම නැත්නම් VCD DVD යන්ත්‍ර ඒ වගේ උපකරණ අපි ඉලෙක්ට්‍රොනික උපකරණ යටතට වර්ග කරනවා. ඒතර දෙවිපතේ මේ විදුලි උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ කියන දෙකම ක්‍රියාත්මක කිරීම සඳහා අපිට විද්‍යුතය අවශ්‍ය වෙනවා. නමුත් මේ විදුලි උපකරණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ අතර තියෙන ප්‍රධාන වෙනස තමයි මේ ඉලෙක්ට්‍රොනික උපකරණ තුල තියෙනවා දෙකටම විදුලිය අවශ්‍යවත් ඉලෙක්ට්‍රොනික උපකරණ තුල තියෙනවා ඉලෙක්ට්‍රොනික උපාංග වලින් සෑදුණු පරිපථ. ඒ ඉලෙක්ට්‍රොනික උපාංග තිබීම නිසා අපිව විශේෂයෙන් සඳහන් කරන ඉලෙක්ට්‍රොනික උපකරණ විදිහට. එතකොට දෙවිපතේ අපි ගත්තොත් මේ ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය කිරීම සඳහා මූලික වශයෙන්ම වැදගත් වන්නේ අර්ධ සන්නායක කියන මූලද්‍රව්‍ය. අතීතයේදී මේ අපි දැනට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණයට පෙර එක් අවස්ථාවක අපි තර්මයින වෑල්වය නැත්නම් වැකියුම් ටියුබ් කියන තර්මයින වෑල් නැත්නම් වෑල් ටියුබ් කියන ඒ උපාංගය අපි භාවිතා කරා මුල්ම පරිගණකවල පවා. ඒවායේ තිබූ යම් යම් දුර්වලතා, විශාලත්වයෙන් වැඩි තාප ශක්තියක් වැයවීම වැනි කාරණා නිසා ඒවා අපි ඉවතට ගිහිල්ලා මේ කියන ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට පිවිසුණා. ඒතරද අපි මුලින්ම බලමු මොනවද මේ සන්නායක, පරිවාරක සහ අර්ධ සන්නායක විදියට කියලා කියන්නේ කියලා. සන්නායකයක් කියන්නේ ඔබ මේ වෙනකොට දන්නවා හොඳින් විදුලිය ගමන් කරන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ අපි දෙවිපතේ සන්නායක කියලා. එතකොට අපි දැනට ඉගෙන ගන්නා නැත්නම් අපිට හඳුනාගෙන තියෙන මූලද්‍රව්‍ය අතරින් බොහෝමයක් ලෝහ. ඒතර දෙවිපතේ මේ ලෝහ හොඳ විද්‍යුත් සන්නායක වෙනවා. උදාහරණ විදිහට අපි කීපයක් දක්වලා තිනවා. යකඩ, රත්රන්, तांब, ඇලුමිනියම් යන ආදී නැත්නම් රීදී, ප්ලැටිනම් ඒ වගේ ලෝහ වර්ග විද්‍යුත් සන්නායක වෙනවා. හේතුව දෙවිපතේ මේවා තුලින් හොඳින් විද්‍යුතය ගමන් කරනවා. ඒතර අපි බැලුවොත් මේවා තුලින් හොඳින් විද්‍යුතය ගමන් කරන්න හේතුව මේ ලෝහ හැදිලා තියෙන පරමාණු වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන නිදහසේ චලනය වෙන්න පුළුවන්. අපි මේ නිදහසේ චලනය වෙන ඉලෙක්ට්‍රෝන වලට කියනවා මුක්ත ඉලෙක්ට්‍රෝන, එහෙම නැත්නම් සචලන ඉලෙක්ට්‍රෝන කියලා. එතකොට දෙවිපතේ මේ මුක්ත ඉලෙක්ට්‍රෝන වලට නැත්නම් සචලන ඉලෙක්ට්‍රෝන වලට
නිදහසේ චලනය වීමට හැකියාවක් තියෙන නිසා ඒවා තුළින් හොඳින් විද්‍යුතය සන්නයනය කරනවා. ඒතර විද්‍යුතය සන්නයනය කරන ප්‍රවාහය විදිහට ක්‍රියා කරන්නේ ඒවයේ තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන. ඊළඟට අපි බැලුවොත් විද්‍යුත් පරිවාරක. විද්‍යුත් පරිවාරක කියන්නේ දුවේ පුතේ හොඳින් විද්‍යුතය ගමන් කරන්න බැරි. නැත්නම් විද්‍යුතය ගමන් නොකරන ද්‍රව්‍ය වලට තමයි අපි විද්‍යුත් පරිවාරක කියන්නේ. ඒ විද්‍යුත් පරිවාරක සඳහා උදාහරණ කිහිපයක් වීදුරු, ලී, ප්ලාස්ටික්, පොලිතීන්, කඩදාසි වගේ දේවල් අපිට දක්වන්න පුළුවන්. ඒතර දුවේ පුතේ ඒ වගේ විද්‍යුතය සන්නයනය නොකරන්න හේතුව ඒ පරිවාරක ද්‍රව්‍ය හැදිලා තියෙන සංයෝගවල තියෙන්නේ සහසනුජ බන්ධන වලින් එකිනෙකට බැඳිලා තියෙන්නේ. එතකොට මේ බන්ධන ඉතා ප්‍රබලයි සහසනුජ බන්ධන වල. ඒ නිසා ඒවයේ නිදහස් ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන නැහැ. ඒ නිසා ඒ තුලින් විද්‍යුතය ගමන් කරන්න අවශ්‍ය කරන උපකාරයට ආධාර වන ඉලෙක්ට්‍රෝන වැනි දෙයක් නැහැ. ඒ නිසා ඒ තුලින් විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. එතකොට අපි මේකෙදී අපි මේ පාඩම යටතේ විද්‍යුත් සන්නායක, විද්‍යුත් පරිවාරක සහ අර්ධ සන්නායක කියලා જાතිකුත් කතා කරනවා. ඔබ දන්නවා ආවර්තිතාවකයේ වම් පසට බරව ලෝහ තියෙනවා. ඒ වගේම දකුණු පසට බරව අලෝහ තියෙනවා. මේ හතරවෙනි කාණ්ඩය ආශ්‍රිතව මැද හරියෙන් තියෙනවා මේ ලෝහා ලෝහ කියලා මූලද්‍රව්‍ය වර්ගයක්. එතකොට දෙපිට මේ ලෝහා ලෝහ විදියට ක්‍රියා කරන සිලිකන්, ජර්මේනියම් වගේ ඒ ලෝහා ලෝහ අතරින් සිලිකන්, ජර්මේනියම් වගේ ලෝහ වර්ග මූලද්‍රව්‍ය තමයි අපි හඳුන්වන්නේ අර්ධ සන්නායක කියලා. එහෙනම් අර්ධ සන්නායක සඳහා උදාහරණ එකක් සිලිකන්, තව එකක් ජර්මේනියම්. ඊළඟට අර්ධ සන්නායක තත්ත්වයේ පවතින මිශ්‍ර කරපු සංයෝගات අපිට හමු වෙනවා. ඒතර ගත්තොත් මේ අර්ධ සන්නායක වල විශේෂත්වය තමයි දැන් මම කිව්වා සන්නායක තුලින් හොඳින් විද්‍යුතය ගමන් කරනවා. ඒවයේ සචලන ඉලෙක්ට්‍රෝන හේවත් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙන නිසා. නමුත් පරිවාරක තුලින් විදුලිය ගමන් කළේ නැහැ. ඒවයේ මේ කියන සචලන ඉලෙක්ට්‍රෝන නැති නිසා. නමුත් මේ අර්ධ සන්නායක වල විශේෂත්වය තමයි යන්තමින් විදුලිය සන්නයනය වෙනවා. අපි සරලව පැහැදිලි කරනවා නම් යන්තමින් විදුලිය සන්නයනය වෙනවා. එතකොට ගත්තොත් මේ සිලිකන්, ජර්මේනියම් වගේ මූලද්‍රව්‍යයක් ගත්තොත් ඒවා කෙල්වින් අංශක බිඳුවේදී තියෙන සිලිකන් දැලිසර නැත්නම් සිලිකන් ස්පටික, සිලිකන් කියන මූලද්‍රව්‍ය ස්පටිකයක්. මේවා හතරවෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය. ඒක ගත්තොත් කෙල්වින් බිඳුව. කෙල්වින් බිඳුව කියන්නේ දුවේපතේ උෂ්ණත්වය පැවතිය හැකි අවමාගය. මේක සෙල්සියස් වලින් කියනවා නම් සෙල්සියස් -273ක් වෙනවා. එතකොට ඍණාගයක් තියෙන්නේ. මේ කෙල්වින් බිඳුවේදී සිලිකන් දැලිස පවතින ආකාරය තමයි ඔබ දැන් දකින්නේ. ඒකේ බලන්න ඒ සෑම සිලිකන් පරමාණුවක් වටේ නැත්නම් සිලිකන් හතරවෙනි කාණ්ඩය නිසා අවසාන කවච ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. එතකොට මේක අස්ථායි නිසා ස්ථායි වීම සඳහා තවත් ඉලෙක්ට්‍රෝන 4ක් සමග සහසනුජ බන්ධනයකට යා යුතුයි. ඒ නිසා මේ සෑම සිලිකන් පරමාණුවක් තවත් සිලිකන් පරමාණු 4ක් සමග එයාවට තියෙන තවත් සිලිකන් පරමාණු 4ක් සමග තමන්ගේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 එක බැගින් තවත් පරමාණු 4ක් සමග සහසනුජ බන්ධන වලට දායක වෙනවා. එතකොට ඔබ ඔය දකින්නේ ඒ සහසනුජ බන්ධන වලට දායක වෙලා තියෙන ආකාරය. හැබැයි ඔය තත්ත්වයේ තියෙන්නේ කෙල්වින් බිඳුවේදී නැත්නම් සෙල්සියස් -273 දී. නමුත් මේ කෙල්වින් බිඳුවේ තියෙන එක උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම නැත්නම් ඒ තියෙන උෂ්ණත්වයට වඩා වැඩි වුණොත් ඇත්තටම ස්වභාවයේ තියෙනවා කියන්නේ කාම උෂ්ණත්වය. කාම උෂ්ණත්වය කියලා කියන්නේ අපි ගන්න සාමාන්‍ය සෙල්සියස් අංශක 30ක් විතර. නමුත් මේ කියන එක සෙල්සියස් අංශක -273 දී තමයි ওই විදිහට තියෙන්නේ. එහෙනම් මේ කාම උෂ්ණත්වයට පත් වෙනකොට ඒක සෑහෙන ලොකු උෂ්ණත්වයක්, අධික උෂ්ණත්වයක්. ඒ උෂ්ණත්වයට තේදී මේ සිලිකන්, ජර්මේනියම් තියෙන්නේ ඒ තාපය ලැබෙනකොට ඒවයි තියෙන සහසනුජ බන්ධන පහසුවෙන් කැඩිලා ඒවයි තියෙන අර සහසනුජ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. එතකොට දුවේ පුතේ මේ සහසනුජ බන්ධනයක යම් තැන්වල තියෙන සහසනුජ බන්ධනයකට ශක්තිය ලැබිලා මේවයි ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. ඒ නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනය බන්ධනයකට අයත් වෙන්නේ නැතුව මේ පරමාණු අතර රැඳෙනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝනයේ තිබුණු තැන අපි හඳුන්වන කුහරයක් විදිහට. නැත්නම් ඒ ස්ථානයේ දැනට ඉලෙක්ට්‍රෝන හීන ස්ථානයක් කුහරයක්. එතකොට ඒ මුක්ත වෙච්ච නැත්නම් නිදහස් වෙච්ච ඉලෙක්ට්‍රෝනයට අපි අර හරියට ලෝහවල තිබ්බ සචලන ඉලෙක්ට්‍රෝන නැත්නම් නිදහසේ චලනීය විය හැකි ඉලෙක්ට්‍රෝන තත්ත්වයට පත් වෙන නිසා ඒකට අපි කියනවා මුක්ත ඉලෙක්ට්‍රෝනයක් නැත්නම් සචලන ඉලෙක්ට්‍රෝනයක් කියලා. ඒතර දුවිපතේ මේ අර සෙල්සියස් නැත්නම් කෙල්වින් බිඳුවේ තිබ්බ එකේදී සහසනුජ බන්ධන බිඳුනේ නැතුවට තාපය ලැබීමේදී නැත්නම් තාප ශක්තිය ලැබීමේදී මේ සහසනුජ බන්ධන යම් මේවා බිඳිලා මේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර ඇතිවීමේ තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා මේ සාමාන්‍ය කාමෘෂ්ණතේ පවතින සිලිකන් කැබැල්ලත් වලින් යන්තමින් විදුලිය සන්නයන වෙනවා. ඒ යන්තමින් කියන්නේ නමුත් අර ලෝහවල නැත්නම් අර සන්නායකවල හොඳට මුක්ත ඉලෙක්ට්‍රෝන තිබුණා. මේ වගේ අර ශක්තිය ලැබීම නිසා යන්තමින් කුහර සහ ඉලෙක්ට්‍රෝන ලැබීම නිසා මේවා තුලින් යන්තමින් විදුලිය සන්නයනය වෙනවා. ඒතර දුවේපතේ මේක අපිට හඳුන්වන්න පුළුවන් මේ විදිහට අර්ධ සන්නායකයක් හරහා විද්‍යුත් විභව අන්තරයක් ඇති කළ විට ධන විභවයේ සිට ඍණ විභවයේ දෙසට කුහරත් ඍණ විභවයේ සිට ධන විභවයේ දෙසට ඉලෙක්ට්‍රෝනත් ගමන් කරන අතර සම්මත ධාරාව
ධන විභවයේ සිට ඍණ විභවයට ගමන් කරයි කියලා අපිට ප්‍රකාශයක් හඳුන්වන්න පුළුවන්. ඒ කොහොමද මේ කියන සිලිකන් කැබැල්ලක් තුලින් විදුලිය ගමන් කරන අවස්ථාවකට මේ කියන සිලිකන් කැබැල්ලකට අපි විදුලිය ලබා දෙන අග්‍රයකින් සම්බන්ධ කළොත් ඒ තුලින් විදුලියේ ගලා යාමක් සිදු වෙනවා. ඒ විදුලියේ ගලා යාම සිදුවන්නේ කලින් සඳහන් කළ ආකාරයට. ඒතර දෙවිපතේ මේ අර්ධසන්නායක විදුලිය අර්ධසන්නායකය ඇතුළේ විදුලිය ගමන් කරන ආකාරය අපි සටහනකින් බැලුවොත් බලන්න පල්ලෙහෙන් තියෙන කෝෂයේ ධනාග්‍රය එක් පසකටත් ඍණාග්‍රය අනෙක් පසට සම්බන්ධ කළාට පස්සේ දැන් මේ තියෙන අර්ධසන්නායකය තුළ අර කිව්ව නිදහස් ඉලෙක්ට්‍රෝන නැත්නම් සචලන ඉලෙක්ට්‍රෝන ස්වල්ප ප්‍රමාණයක් සහ කුහර ස්වල්ප ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා විද්‍යුත් විභවයකට සම්බන්ධ කළාට පස්සේ මේකේ තියෙන මේ කෝෂයේ තියෙන ඍණාග්‍ර නැත්නම් ඍණාග්‍රයෙන් පැමිණෙන ඉලෙක්ට්‍රෝන එක් පසකින් පැමිණිලා අනෙක් කෝෂයේ ධනාග්‍රය වෙතට ගමන් කරනවා. එතකොට මේ සිලිකන් කැබැල්ල තුල අර කුහර ටික ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට එහෙම නැත්නම් කෝෂයේ ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයේ පැත්තට කුහර ගමන් කිරීමක් මේ සිලිකන් කැබැල්ල තුල කුහර ගමන් කිරීමක් සිදු වෙනවා. ඒ නිසා තමයි මේ සිලිකන් කැබැල්ලක් තුලින් විදුලිය ගමන් කිරීමේ යම් පහසු තත්ත්වයක් ඇති වෙන්නේ. ඔව් අපි කෘෂාන්තස පැහැදිලි කරලා දීපු කාරණා එක හොඳින් අවබෝධ කරගත්ත අර්ධසන්නායක කියලා කියන්නේ කොමක්ද කියලා මේ පිළිබඳ මූලික අවබෝධය ලබා ගත්තයින් පසු අපි ඊළඟට සෝදානම් ඔබට විස්තරාත්මකව පැහැදිලි කරලා දෙන්න ගෝකුලස එක්ක අර්ධසන්නායක වර්ග මොනවද කියලා. අපි ඒ පිළිබඳව පැහැදිලි කරගමු ගෝකුලස. දැන් අපි ඇත්තට මේ ක්‍රිෂාන්තස ඔබට පැහැදිලි කළේ නිසංග අර්ධසන්නායක කියන වර්ගය පිළිබඳව. ඒ කියන්නේ ඇත්තට මේ නිසංග අර්ධසන්නායක අපට ස්වභාව ධර්මයෙන්ම ලැබිලා තියෙන ඒවා. ඔබ දන්නවා ආවර්තිතා වගුවේ 4 වෙනි කාණ්ඩයේ සිලිකන් සහ ජර්මේනියම් කියන ඒවා ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු අර්ධසන්නායක. ඒතර විද්‍යාඥයෝ බැලුවා මේ නිසංග අර්ධසන්නායක තව දුරටත් වර්ධනය කරලා තව පියවරක් ඉදිරියට තබන්නට. දැන් ওই නිසංග අර්ධසන්නායක වල ඔබ දැක්කා නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුහර කියලා වර්ග දෙකක්. එතෙන්දී ඔය නිදහස් ඉලෙක්ට්‍රෝන ඇත්තටම ඍණ ආරෝපිත වන අතර අර කුහර කියව ඒවා ධන ආරෝපිත ලෙස අපි සලකනවා. ඒ ඇත්තටම ඒවා ධන අංශු නෙවෙයි. අර සහ සංයුජ බන්ධනයේ තිබිලා ඉලෙක්ට්‍රෝන මුක්ත වුණාට පස්සේ සහ සංයුජ බන්ධනයට අයිති වෙලා තිබුණු ඉලෙක්ට්‍රෝනේ ඉවත් වුණාම ඇතිවන හිස් අවකාශයට තමයි අපි අර කියන කුහර කියන වචනේ භාවිතා කළේ. ඒතකොට නිසංග අර්ධසන්නායක වල තියෙන විශේෂ ලක්ෂණය තමයි දරුවනේ හැම විටම කුහර සංඛ්‍යාව සහ මුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. දැන් විද්‍යාඥයෝ ඔන්න ඔය සංකල්පය තව දුරටත් ඉදිරියට ගෙනහිල්ලා බාහ්‍ය අර්ධසන්නායක කියන කෘත්‍රිම වර්ග නිෂ්පාදනය කෙරෙහි යොමු වුණා. ඔබට දැන් මෙතන රූප සටහනේ දකින්න හම් වෙනවා අර්ධසන්නායකවල වර්ග ටිකක් පෙන්වනවා. අර්ධසන්නායක ගත්තාම කොටස් දෙකකට බෙදලා තියෙනවා නිසංග අර්ධසන්නායක සහ බාහ්‍ය අර්ධසන්නායක විදිහට. ඔබට පෙන්ලා තියෙනවා නිසංග අර්ධසන්නායක වලට උදාහරණ විදිහට සිලිකන් සහ ජර්මේනියම් වැනි ස්පටික. ඊට අමතරව බාහ්‍ය අර්ධසන්නායක නැවත කොටස් දෙකකට බෙදලා තියෙනවා N වර්ගයේ අර්ධසන්නායක සහ P වර්ගයේ අර්ධසන්නායක ලෙස. ඇත්තටම අපි දැන් කතා කරන්නට යන්නේ ඔන්න ඔය බාහ්‍ය අර්ධසන්නායක යටතේ තියෙන N වර්ගයේ අර්ධසන්නායක හැදුවේ කොහොමද? P වර්ගයේ අර්ධසන්නායක විද්‍යාඥයෝ හැදුවේ කොහොමද කියන එක පිළිබඳව. අපි මුලින්ම බලමු N වර්ගයේ අර්ධසන්නායක කියන්නේ මොනවද කියලා. ඔබට දැන් මේ රූප සටහනේ පේනෙනවා පස්වෙනි කාණ්ඩයේ පොස්පරස් ඇන්ටිමනි වැනි මූලද්‍රව්‍ය කීපයක් ඔබට මේ රූප සටහනේ පෙන්නනවා. ආසනික් ඇන්ටිමනි පොස්පරස් වැනි ඒවා පස්වෙනි කාණ්ඩය කියලා ඔබ දන්නවා. එතකොට පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල පොදු ලක්ෂණය තමයි අවසාන ශක්ති මට්ටමේ. ඒ කියන්නේ මේ පරමාණු වල අවසාන ශක්ති මට්ටමේ සංයුජතා කවචයේ කොටින්ම කියනවා නම් ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා පිට කවචේ. ඒතකොට ඒ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන පස්වෙනි කාණ්ඩයේ පොස්පරස් ආසනික් ඇන්ටිමනි වාගේ මූලද්‍රව්‍ය ඉතා සුළු වශයෙන් අරගෙන විද්‍යාඥයෝ 4 වෙනි කාණ්ඩයේ සිලිකන් ජර්මේනියම් වැනි අර්ධසන්නායක එක්කලා සුළු වශයෙන් කලවම් කරා. අපි ඒකට කියනවා මාත්‍රණය කරනවා කියලා. තමයි එතකොට ඔබට දැනෙනවා 4 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය වල අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 4යි. දැන් ඒක එක්කලා මාත්‍රණය කරන ওই පොස්පරස් ඇන්ටිමනි වගේ මූලද්‍රව්‍ය වල අවසාන කවචයේ
ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒතර ඔබට තේරෙනවා හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය 4 එක්කලා පස්වෙනි කාණ්ඩේව බන්ධන 4ක් හදාගත්තහමත් තව දුරටත් තව එක් ඉලෙක්ට්‍රෝනයක් බන්ධනයකට සහභාගී නොවි ඉතිරි වෙනවා. දැන් ඔබට ඒක රූප සටහනිනුත් පැහැදිලි n වර්ගයේ අර්ධසන්නායකයක් ඔබට මෙතන පෙන්නනවා. ඒකෙදි ඔබට අර මාත්‍රණය කරලා තියෙන ෆොස්ෆරස් මූලද්‍රව්‍යයේ මුක්ත ඉලෙක්ට්‍රෝනයක් අර දැලිස වෙත මුදා හැරිලා තියෙනවා. එතකොට ඔන්න ඔය වාගේ n වර්ගයේ අර්ධසන්නායක හැදුවාම උනේ හැම විටම කුහර සංඛ්‍යාවට වඩා වැඩිපුර ප්‍රමාණයක් මුක්ත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ අර්ධසන්නායකවල තියෙනවා. මොකද අපි මාත්‍රණය කරේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නිසා. එවිට n වර්ගයේ අර්ධසන්නායක කියන එකේ තේරුම නෙගටිව් කියන තේරුම ඍණ ආරෝපිත කියන තේරුම එතන තියෙනවා. ඒ කියන්නේ ඍණ ප්‍රමාණය වැඩි මේ n වර්ගයේ අර්ධසන්නායකවල. එවිට ඔබට දැනෙනවා ඒක දැන් අපි ගත්ත නිසග අර්ධසන්නායකවල හැම විටම කුහර සහ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි. නමුත් n වර්ගයේ අර්ධසන්නායකවල ඔබට පැහැදිලිව පේනවා හැම විටම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩිපුර තියෙනවා. අපි එවැනි අවස්ථාවකදී පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලින් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරන නිසා අපි ඒවට කිව්වා ඇත්තටම දායක පරමාණු කියලාත් හඳුන්වනවා ඔය පස්වෙනි කාණ්ඩයේ පරමාණු. දැන් ඔබට ඊළඟට අපි කතා කරනවා දැන් ඕක තමයි ඇත්තටම n වර්ගයේ අර්ධසන්නායක කියලා කියන්නේ. ඒ කියන්නේ අපි n වර්ග සන්නායක හැදුවේ කොහොමද එහෙනම්? හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමග පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය මාත්‍රණය කිරීමෙන්. හරි. එතකොට ඔබට අපි ඊළඟට කතා කරන්න යනවා p වර්ගයේ අර්ධසන්නායක පිළිබඳව. එතකොට p වර්ගයේ අර්ධසන්නායක එක්කලා මාත්‍රණය කරන්නේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වන බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම් වැනි මූලද්‍රව්‍ය. ඔබ බලන්න මේ රූප සටහනේ පේන එම මූලද්‍රව්‍යවල එහි සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන 3 බැගින්. එතකොට ඔබට ඉස්සෙල්ලා අපි පස්වෙනි කාණ්ඩේ පෙන්නුවා ඒකේ තියෙන 5 බැගින්. දැන් මේකේ තියෙන 3 බැගින්. එතකොට අපි දැන් තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්ගෙන හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමග මාත්‍රණය කරාම හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල තියෙන බාහිර කවචයේ ඉලෙක්ට්‍රෝන 4 සමග මෙහිදී සහසංයුජ බන්ධන හදාගන්න තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 3යි තුන්වෙනි කාණ්ඩයේ. එවිට ඔබට දැනෙනවා අර හතරවෙනි කාණ්ඩයේ එක ඉලෙක්ට්‍රෝනයකට සිද්ධ වෙනවා බන්ධනයක් හදාගන්න බැරි අවස්ථාවක් එනවා. මොකද තුන්වෙනි කාණ්ඩයේ ඉලෙක්ට්‍රෝන සැපයීම මදි නිසා. එතෙන්දී සහසංයුජ බන්ධනයේ කුහරයක් ඇති වෙනවා. කුහරයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන මදි පාඩුවක් ඇති වෙනවා එම දැලිස තුල. ඔබට මේ රූප සටහනේ එක පේනවා බෝරෝන් සිලිකන් දැලිසකට මාත්‍රණය කරලා තියෙනවා. සිලිකන් දැලිසට බෝරෝන් මාත්‍රණය කරපුවාම ඔබට පේනවා එහි බන්ධනයක කුහරයක් ඇති වෙලා තියෙන බව. ඒ කියන්නේ මොකද බන්ධනය හැදෙන්නට අවශ්‍ය ඉලෙක්ට්‍රෝනයක් මදි වීම නිසා. ඔන්න ඔවැනි අර්ධසන්නායක වලට අපි කියනවා p වර්ගයේ අර්ධසන්නායක. මොකද මෙහිදි වෙන්නේ ඒක පොසිටිව් ටයිප්. එහෙම නැත්නම් p වර්ගයේ කුහර ප්‍රමාණය වැඩි මේ අර්ධසන්නායකවල. ඒතර ඔබට තේරුණා මුලින්ම නිසග අර්ධසන්නායක කියලා කියනවා අපි හතරවෙනි කාණ්ඩයේ ස්වභාවිකව අපට ලැබිලා තියෙන සිලිකන් ජර්මේනියම් වැනි මූලද්‍රව්‍ය. ඊළඟට අපි පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමග ඒවා මාත්‍රණය කළ විට අපිට ලැබෙනවා n වර්ගයේ අර්ධසන්නායක. ඊට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සමග අපි මාත්‍රණය කරපු විට අපට ලැබෙනවා p වර්ගයේ අර්ධසන්නායක. ඉතින් ඒ අනුව අපි මේ මාත්‍රණය කරලා හදාගත්ත අර්ධසන්නායක වලට කියනවා බාහ්‍ය අර්ධසන්නායක කියලා. අපි මෙහිදී බලමු බාහ්‍ය අර්ධසන්නායක කියන එකේ අර්ථ දැක්වීම කුමක්ද කියලා. ඔබට දැන් රූප සටහනේ දිස් වෙයි. බාහ්‍ය අර්ධසන්නායකයක් යනු කුමක්ද කියන එක ඔබට පේනවා නිසග අර්ධසන්නායක ද්‍රව්‍යයකට වෙනත් මූලද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් වාහක සංඛ්‍යාව වැඩි වූ අර්ධසන්නායක බාහ්‍ය අර්ධසන්නායක ලෙස හැඳින්වේ කියලා. මේදී ඔය වාහක සංඛ්‍යාව කියලා කියන්නේ අර කුහර සහ නිදහස් මුක්ත ඉලෙක්ට්‍රෝන වලටයි. ඔව් අපි හොඳින් පැහැදිලි කරගත්ත p හා n වර්ගයේ අර්ධසන්නායක පිළිබඳව ඊළඟට මේ ක්‍රිෂාන්ත සහ අපිට පැහැදිලි කරලා දෙන්න p හා n වර්ගයේ අර්ධසන්නායක මගින් සිදු කරන මේ වැදගත් නිර්මාණය මොකක්ද කියලා. ඔව් දුපතේ දැන් ඔබ p වර්ගයේ අර්ධසන්නායක ඒ වගේම n වර්ගයේ අර්ධසන්නායක ඒ වගේම නිසංග අර්ධසන්නායක කියන පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා. මේ කියන නිසංග අර්ධසන්නායකයකට ඒ කියන්නේ ද්වීපතේ සිලිකන් ගන්න ඕන සිලිකන් නැත්නම් ජර්මේනියම්. අපි කියමුකෝ සිලිකන් ගත්ත කියලා. මේ සිලිකන් කෑල්ලක් අරගෙන මේකේ මේ කැබැල්ලේ එක් පැත්තකට
තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කරනවා. ඒතර ඔබ දන්නවා තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින් මාත්‍රණය කරාම හැදෙන්නේ අර කුහර වැඩි ප්‍රමාණයක් නැත්නම් P වර්ගයේ අර්ධසන්නායකය. ඒ වගේම අනෙක් පස මාත්‍රණය කරනවා පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයකින්. එතකොට හැදෙනවා අර ඉලෙක්ට්‍රෝන වැඩි තත්ත්වය නිසා ඒවා N වර්ගයේ අර්ධසන්නායකය. ඒතර දීපිතේ මේ විදිහට නිසඟ අර්ධසන්නායකයක එක් පසක් N වර්ගයේ නැත්නම් P වර්ගයේ අර්ධසන්නායකයක් ලෙසත් අනෙක් පස N වර්ගයේ අර්ධසන්නායකයක් ලෙසත් සාකසාගත් විට අපි මේ සැකැස්මට කියනවා PN සංදිය නැත්නම් PN ජංක්ෂන් එකක් කියලා කියනවා. ඒතර දීපිතේ මේක හදන්න පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන්. අපි කියමුකෝ P වර්ගයේ අර්ධසන්නායක කැලක් ගන්නවා. එතකොට ඒ නිසක අර්ධසන්නායකයට තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මිශ්‍ර කරලානේ. ඒ වගේම N වර්ගයේ අර්ධසන්නායක කැලක් ගන්නවා. ඒක හදලා තියෙන්නේ පස්වෙනි කාණ්ඩ එකක් මිශ්‍ර කරලා. ඒතර මේ දෙකම සිලිකන් වෙන්න පුළුවන්. එතකොට ඒ දෙක එකට විශේෂිත ක්‍රමයකට එකට බද්ධ කරනවා, සම්බන්ධ කරනවා. එහෙම සම්බන්ධ කරාම ඒ ලැබෙන ඇටෝමට තමයි අපි කියන්නේ PN සංදිය කියලා. ඒතර ඔබ ඔය දැන් දකින්නේ PN සංදියක්. එතකොට ඒක බලන්න ඒ PN සංදියේ එක් පසක P වර්ගයේ අර්ධසන්නායක සහ අනිත් පස N වර්ගයේ අර්ධසන්නායක තියෙනවා. ඒතර දීපිතේ මේ PN සංදියක් සෑදූ විගසම සෑදූ වහාම මේ P පැත්තේ තියෙන කුහර කිහිපයක් නැත්නම් කුහර යම් ප්‍රමාණයක් N දෙසටත් N පැත්තේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ස්වල්පයක් P දෙසටත් විසරණය වෙනවා. දෙපැත්තට මාරු වෙනවා. එහෙම මාරු වෙලා ඒවයේ තියෙන කුහර සහ ඒ ඉලෙක්ට්‍රෝන කුහර වලට පිරියාම නිසා ඒ සංදි වෙච්ච ස්ථානයේ දෙපස මේ කියන කුහරවත් මේ කියන නිදහස් ඉලෙක්ට්‍රෝනවත් නැති ඉලෙක්ට්‍රෝන මුක්ත කලාපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් කුහර මුක්ත කලාපයක් මුක්ත කියන්නේ මුකුත් නැති. ඒතර දෙපිටේ P වර්ගයේ අර්ධසන්නායකයක් N වර්ගයේ අර්ධසන්නායකයක් එකට මිශ්‍ර කළාට පස්සේ ඒ මිශ්‍ර කරපු නැත්නම් එකට සම්බන්ධ කළාට පස්සේ සම්බන්ධ වෙච්ච ස්තරය දෙපස මේ කියන P වර්ගයේ කුහර ටිකක් අනෙක් පසටත් N පැත්තේ තිබුණු ඉලෙක්ට්‍රෝන ටිකක් අනෙක් පැත්තට යාම නිසා ඒ සම්බන්ධ කරපු ස්තරය නැත්නම් ඒ සංදිය දෙපස මේ කුහර හෝ ඉලෙක්ට්‍රෝන මුක්ත කලාපයක් ඇති වෙනවා. අපි මේ මුක්ත කලාපයට කියනවා හායිත පෙදෙස නැත්නම් ඩිප්ලෙෂන් ලේයර් කියලා. ඒ වගේම මේ හායිත පෙදෙස දෙපස සහිත මේ PN සංදියක් අපි දෙපසින් අග්‍ර දෙකක් සම්බන්ධ කරලා ගත්තට පස්සේ අපි ඒකට කියනවා සංදි ඩයෝඩයක් කියලා. ඒතර ද්වීපිතේ මේ PN සංදියක දෙපසට සම්බන්ධ කරපු මේ සංදි ඩයෝඩයක රූපයක් ඔබ ඉහළින් දකිනවා. ඒකේ P පෙදෙස ඇනෝඩය ලෙසත් N පෙදෙස නැත්නම් නෙගටිව් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩි පෙදෙස කැතෝඩය ලෙසත් අපි හඳුන්වනවා. එතකොට මේ සංදි ඩයෝඩයක සංකේතය තමයි ඔබ දැන් පහළින් දකින්නේ. ඒකේ උල නැත්නම් ඊතලයේ තියෙන පැත්තටම අපි හරස් ඉරක් සංකේතවත් කරලා තියෙනවා. ඒ පැත්ත ඒතර කැතෝඩය අර P පෙදෙස ඇනෝඩයේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර දෙවිතේ මේ කියන PN සංදි හදන්න පුළුවන් සිලිකන් මූලද්‍රව්‍ය අරන් ඒකෙන් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජර්මේනියම් අරගෙන ඒකෙන් හදන්නත් පුළුවන්. එතකොට මේ සිලිකන් වලින් හරි ජර්මේනියම් වලින් හරි හදන මේ සංදි ඩයෝඩයක අර හායිත පෙදෙස එහෙම නැත්නම් ඒ සංදි දෙක එකහව කරපු ප්‍රදේශයේ දැන් මුක්ත ඉලෙක්ට්‍රෝනවත් කුහරවත් නැති කලාපයක් තියෙනවනේ. ඒ කලාපය හරියට කෝෂයක් විදියට ක්‍රියා කරනවා. එහෙම නැත්නම් එතන යම් විභවාන්තරයක් ක්‍රියා කරනවා. ඒතර ඉදිරිපිටේ මේ සිලිකන් වලින් හදපු එකේ සහ ජර්මේනියම් වලින් හදපු මේ PN සංදියේ පිහිටන මේ විභවාන්තර අගයන් වෙනස්. ඒ නිසා අපි කියනවා මේ විභවාන්තර සහිත මේ කලාපයට මේ හායිත පෙදෙසට අපි කියනවා විභව බාධක ප්‍රදේශයක් කියලා. ඒ නිසා මේ විභව බාධක ප්‍රදේශයේ පවතින විභවාන්තර නැත්නම් ඒ විභව බාධක ප්‍රමාණය සිලිකන් වල වෝල්ට් 0.7ක් විතර වෙනවා. ඒ කියන්නේ වෝල්ට් එකට වඩා අඩුයි වෝල්ට් 0.7ක් විතර වෙනවා. ජර්මේනියම් වල වෝල්ට් 0.3ක විතර වගේ ප්‍රමාණයක් වෙනවා. ඒතර දෙවිතේ මේ හරහා විද්‍යුතය ගමන් කරවීමට නම් නැත්නම් විද්‍යුතය සන්නායනය කරවීමට නම් අඩුම තරමේ මේ අපි දැන් මේ සංදිය දෙපසට අග්‍ර දෙකක් සම්බන්ධ කරලා ගත්තාම අපි කියවනේ මේක සංදි ඩයෝඩය කියලා. මේ ඩයෝඩය තුළින් විද්‍යුතය ගමන් කරවීමට නම් අඩුම තරමේ අර කියන විභව බාධක අගයට වඩා වැඩි විභව අන්තරයක් සහිත විද්‍යුත් ප්‍රභවයකට සම්බන්ධ කළ යුතුමයි. ඒ පැහැදිලි කරගත්ත කාරණා එක්ක ඊළඟට සූදානම් මොවත් එක සාකච්ඡා කරන්න. PN සංදයක් නැඹුරු කරනවායි කියන ඒ වචන කිහිපය ඔබට ඇහිලා ඇති. විශේෂයෙන්ම මේ පාඩම් මාතෘකාව පිළිබඳව ඔබ පාසලේ ඉගෙනගෙන තියෙනවා නම් ඒ පාඩම් පොත අධ්‍යයනය කරද්දී මේ වගේ වචනයක් දැකලා ඇති ඔබ. අපි ඒ නිසා පැහැදිලි කරගමු PN සංදයක් නැඹුරු කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා. කෝකුල සර්. ඔව්. දැන් අපි හොඳින් දැක්කා ඔබ PN සංදයක් හදාගත්තේ කොහොමද කියන එක පිළිබඳව. ඔබ දැක්කා PN සංදයක් ගත්තාම එහි මැද හායිත පෙදෙසක් ඇති වෙන බව. දැන් අපි ඇයි මේ
PN සංදියක් හදාගන්නේ. මොකද්ද මේ PN සංදියක් හදාගත්තාම අපිට තියෙන වාසිය? අපිට සාමාන්‍ය සන්නායකයකින් කරගන්න බැරි අලුත් දෙයක් මේකෙන් කරගන්නේ කොහොමද? දැන් මේක තමයි අපි නැඹුරු කරනවා කියන එකෙන් දැන් අපි කතා කරන්න යන්නේ. අපි මුලින් බලමු නැඹුරු කරනවා කියන එකේ අර්ථ දැක්වීම මොකද්ද කියන එක ඉස්සෙල්ලාම ඔබට දැන් ඒ අර්ථ දැක්වීම පෙන්නනවා. නැඹුරුව යනු PN සංදියක් හරහා බාහිර විද්‍යුත් ප්‍රභවයක් මගින් විභව අන්තරයක් ඇති කිරීම නැඹුරු කිරීම ලෙස හඳුන්වනවා. ඔබට මෙහිදී පේනවා සංදි ඩයෝඩයක්. දැන් මේක තමයි අපි ඔය කියපු PN සංදියෙන් හදාගත්ත දේ. දැන් අපි බලමු මේක කොහොමද නැඹුරුවක් විදිහට ක්‍රියා කරන්නේ කියලා. ඉස්සෙල්ලාම මම ඔබට පෙන්වන්නම් මේ සංදි ඩයෝඩය මේ පරිපථය ඔබට දැන් දර්ශනය වෙයි. අපි බලමු ඒ පරිපථයට මේ ඩයෝඩයක් සවි කළා. දැන් ඔබට පේනවා මම මේ ඩයෝඩයක් මේ අග්‍ර දෙකට තිබ්බහම මෙන්න මේ බල්බ් එක දැල් වෙනවා. ඔබට බල්බ් එක දැල් වෙනවා පේනවා. හොඳින් බලන්න. දැන් මම මේ ඩයෝඩය මාරු කරලා පෙන්නනවා ඔබට. ඩයෝඩේ දිශාව මාරු කරා මෙන්න. දැන් ඒක තිබ්බහම ඔබට පැහැදිලි පත් වෙන්නේ නැහැ බල්බය. පැහැදිලිනේ. දැන් ඔබට එක අවස්ථාවකදී මේ එකම ඩයෝඩය එක අතකට හවි කරුවාම බල්බේ දැල් වෙනවා. අනික් අතට සවි කළ විට බල්බේ දැල් වෙන්නේ නැහැ කියලා තේරුණා. දැන් මෙතෙන්දී ඔන්න ඔය බල්බේ නොදැල් වෙන අවස්ථාව අපි කියනවා පසු නැඹුරුව කියලා. පසු නැඹුරුවේදී ළමයි මේ ඩයෝඩේ හරහා විද්‍යුතය ගමන් කරන්න ඊට හේතුව ඔබට මේ රූප සටහනෙන් පේනවා. මොකද වෙන්නේ මෙහිදී පේන ඔය කුහර සහ ඉලෙක්ට්‍රෝන පේන ඔබට ඈත් වෙලා හායිත ප්‍රදේශයේ පළල් වෙන බව පෙනුණා. ඇත්තටම වෙන්නේ පසු නැඹුරුවේදී කුහර සහ ඉලෙක්ට්‍රෝන බැටරි කෑල්ලට හයි කරපුවාම එහෙම නැත්නම් බාහිර විද්‍යුත් ප්‍රභාවයට සවි කර විට දෙපසට ගිහින් හායිත ප්‍රදේශයේ විශාල වීමක් වෙනවා. එවිට ඒ හරහා විද්‍යුතේ ගමන් කිරීම හුඟක් අසිරු වීමෙන් විදුලිය ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවට අපි කියනවා පසු නැඹුරු අවස්ථාව කියලා. දැන් අපි ඊට පස්සේ බැලුවා මේක අනික් අතට හයි කරුවාම හොඳින් බල්බේ දැල් වුණා. ඒ කියන්නේ මේ ඩයෝඩේ හරහා එහෙම නැත්නම් PN සංදිය හරහා විදුලිය ගමන් කළා. අන්න ඒ අවස්ථාවට අපි කියනවා පෙර නැඹුරුව කියලා. අපි මේ පෙර නැඹුරු අවස්ථාවේදීත් බලමු රූප සටහනකින් ඔබට පේනවා හායිත ප්‍රදේශ පළල් වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙපැත්ත ඉලෙක්ට්‍රෝන සහ කුහර තියෙනවා බලන්න. අන්න හායිත ප්‍රදේශ කෙට්ටු වුණා. එහෙම නැත්නම් හීනි වුණා. හායිත ප්‍රදේශය අවම වෙනවා. එවිට ඒ හරහා විදුලිය ගමන් කරනවා. එතකොට ඔබට පේනවා PN සංදියක් මෙන්න මේ විදිහට අවස්ථා දෙකකට ක්‍රියා කරනවා. එකක් තමයි එක අවස්ථාවකදී පසු නැඹුරු අවස්ථාවේදී හායිත ප්‍රදේශයේ පළල් වීමකුත් පෙර නැඹුරු අවස්ථාවේදී හායිත ප්‍රදේශය කෙට්ටු වීමක් එහෙම නැත්නම් අඩු වීමකුත් සිද්ධ වෙලා විදුලිය ගමන් කරනවා. මෙන්න මේ අවස්ථා දෙකට තමයි අපි කියන්නේ පසු නැඹුරු අවස්ථාව සහ පෙර නැඹුරු අවස්ථාව කියලා. එතකොට මේකේ තියෙන වටිනාකම ඕනෝකයි. එතකොට විදුලිය සඳහා කපාටයක් ලෙස PN සංදියක් ක්‍රියා කරනවා. මීළඟට අපි කතා කරමු මේ ඍජුකරණය කියන ඒ සංසිද්ධිය පිළිබඳව විශේෂයෙන්ම මේ PN සංදියක් භාවිත කරන අවස්ථාවක් විදිහට අපි ඍජුකරණය කියන සංසිද්ධිය අඳුන ගන්නවා. අපි මේ පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කරගමු ක්‍රිෂාන්ත සර්. ඍජුකරණයේ අර්ථ දැක්වීමට යොමු වෙලා ඉමුක ඉස්සරලාම ඍජුකරණය කියලා කියන්නේ ද්වේපතේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් හෝ ප්‍රත්‍යාවර්තක විභවාන්තරයක් එක් දිශාවකට පමණක් ගලන ධාරාවක් හෝ එහෙම නැත්නම් සරල විභව අන්තරයක් බවට හැරවීමේ ක්‍රියාවට අපි කියනවා ඍජුකරණය කියලා. එතකොට බලමු මේ ඍජුකරණයේ ආකාර දෙකයි. එකක් අර්ධ තරංග ඍජුකරණය. අනිත් එක පූර්ණ තරංග ඍජුකරණය. එතකොට දුවපුතේ මේ පූර්ණ තරංග ඍජුකරණය සහ අර්ධ තරංග ඍජුකරණය කියන්නේ මොකක්ද කියලා අපි තවදුරටත් කතා කරලා බලමු. අර්ධ තරංග ඍජුකරණයේ හැඳින්වීමටත් අපි යොමු වෙලා ඉන්නවා නම් ප්‍රත්‍යාවර්තක ධාරාවෙන් එක් අර්ධයක් පමණක් ප්‍රතිදානීය ලෙස ලැබෙන ධාරාවක් අර්ධ තරංග ඍජුකරණය කියලා හඳුන්වනවා. ඒක අපි යොමු වෙමු දෙවිපතේ මෙන්න මේ විදිහට ප්‍රස්ථාරයකට ඔබ දන්නවා ප්‍රත්‍යාවර්තක ධාරාවක් කියන්නේ යම් සන්නායකයක් තුලින් ක්ෂණිකවම දිශාව ඉදිරියට සහ පිටුපසට වෙන ලෙස දිශාව මාරුවමින් ගමන් කරන තරංගයක්. ඒ වගේම සරල ධාරාවක් කියලා කියන්නේ දෙවිපතේ යම් සන්නායකයක් තුලින් එකම දිශාවට ගමන් ගන්න තරංගයක්. එතකොට ඒ සරල ධාරාවට සහ මුලින් පේන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවට අදාළ ප්‍රස්ථාරයේ ඒකේ බලන්න y අක්ෂයේ ඉහළට සහ පහළට යන ආදී ලෙස
තරංගයක් නැත්නම් මේ තීරය තරංගයක් ආකාරයට මේ තරංගය පිහිටන්නේ. එතකොට x අක්ෂ සීමාවෙන් ඉහළට තියෙන එක ඉදිරි දිශාවටත් ඊට පහළින් තියෙන එක පසු දිශාවටත් වශයෙන් අපි ප්‍රත්‍යාවර්තක ධාරාව හඳුන්වන්න පුළුවන්. නමුත් සරල ධාරාවේ එකම දිශාවකට. එසේනම් දැන් මම ඔබට මෙහෙම පෙන්නනවා මේ තියෙන්නේ සන්නායකයක් නම් මේ සන්නායකයේ සරල ධාරාව ගමන් කරන්නේ හැමතිස්සෙම මෙහෙම එකම දිශාවකට. අපි මේක සන්නායකයක් නම් මේකට අපි වියලි කෝෂය සම්බන්ධ කරලා බල්බයක් හරි එහෙම නැත්නම් වෙනත් දෙයක් හෝ සම්බන්ධ කළාට පස්සේ මේකේ ධාරාව යන්නේ එකම දිශාවකට. යන්නේ ධනාග්‍රේ ඉඳලා ඍණාග්‍රේ පැත්තට. නමුත් මේක සන්නායකයක් වෙලා මේක තුලින් ප්‍රත්‍යාවර්තක ධාරාවක් වෙනවා නම් මේකේ ප්‍රත්‍යාවර්තක ධාරාව ගමන් කරන්නේ දුවේ පුතේ මෙහෙම ඉදිරියට ගමන් කරනවා ඊට පස්සේ ආපස්සට ඉදිරියට ආපස්සට. ඒතකොට මේක මෙහෙම දිශා මාරු වී හැමතිස්සෙම ධාරාව දෙදිශාවට ගමන් කරන්නේ අපිට ලැබෙන ජව මූලික විදුලිය නැත්නම් මේ අපිට ලැබෙන ප්‍රධාන විදුලියේ මේක තප්පරයකට 50 වාරයක් දිශාව මාරු වෙනවා. ඒතර දුවේ පුතේ ඒ කියන්නේ තප්පරයක් තුළ මේක 50 වාරයක් ඉදිරියට පිටපසට චලනය වෙනවා. එහෙමනම් ඒ වගේ එකට අපි කියනවා සංඛ්‍යාතය හර්ට්ස් 50යි කියලා. එතකොට මේ ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරගන්න ඕනේ. මේ ප්‍රත්‍යාවර්තක ධාරාව තුලින් ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා ඒවා සරල ධාරාවන් බවට පත් කරන්න ඕනේ. මේවා සරල ධාරාවන් බවට පත් කරගෙන ඒ ක්‍රමවේදයට තමයි අපි හැඳින්වුවේ දෙවිපතේ නැත්නම් මේ දිශාව එක දිශාවකට හැරවීම කියන එකට තමයි අපි කිව්වේ ඍජුකරණය කියලා. ඒතකොට ඒකේ එකක් අපි දැන් මේ කතා කරන්න හදන්නේ අර්ධ තරංග ඍජුකරණය. ඒතර දෙවිපතේ අපි බලමු මේ සරල පරිපථයක් තියෙනවා. මේ පරිපථය මම විස්තර කරනවා. මෙතන තියෙනවා අපි සාමාන්‍යයෙන් භාවිතා කර සංදි ඩයෝඩයේ වෙනුවට මෙතන ඩයෝඩයක් දාන්න ඕනේ. නමුත් මේ සංදි ඩයෝඩය වෙනුවට මම ඩයෝඩ වර්ගයක් වන LED එකක් යොදලා තිනවා. light emitting diode. නැත්නම් ආලෝක විමෝචක ඩයෝඩයක්. හේතුව තමයි මේකෙන් ධාරාව ගලනවා කියලා අපිට දැක ගන්නත් පුළුවන් වෙන නිසා. නැත්නම් මෙතන ඩයෝඩය දැම්මත් හරි. ඊට පස්සේ මේ පරිපථයේ මේක ඒ පැත්තෙන් ඇවිල්ලා මේකේ ඍණාග්‍රය හරහා ගැලනෝමීටරයකට දීලා තිනවා. අනික් අර්ධය ගැලනෝමීටර ධනාග්‍රයට දීලා තිනවා. මේකට විදුලිය ලබා දීම සඳහා මම පාවිච්චි කරනවා වියලි කෝෂ දෙකක්. ඒතර දුවේ පුතේ අපි බලමු මේට විදුලිය ලබා දීමේදී මොකද වෙන්නේ කියලා. දැන් එතකොට අපි මේ ඩයෝඩේ එක් විදිහක්නේ අපි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට බලන්න මේ අවස්ථාවේදී ඩයෝඩේ දැල්වෙනවා. ඩයෝඩේ LED එකක්. ඒක විශේෂත්වය ඒකේ ආලෝකයේ විමෝචනය වෙනවා. එහෙනම් ඒ ඩයෝඩේ තුලින් විදුලිය ගමන් කරනවා. අපිට ඒක දැක ගන්න පුළුවන් LED එක දැල්වීම තුලින්. ඒ වගේම ගැලනෝමීටරය බලන්න කටුව එක් පසකට චලනය වෙලා තියෙනවා. අපිට දකින්න පුළුවන් ගැලනෝමීටරේ කටුව එක් පසකට චලනය වෙනවා. මම දැන් විසන්ධි කළා. නැවත ඔන්න සංධි කළා. ඔන්න විසන්ධි කළා. ඔන්න නැවත සංධි කළා. එහෙනම් ඒකේ පේන්නේ මේ ඩයෝඩේ තුලින් ධාරාව යනවා. ඒ අවස්ථාවේදී අපිට දැක ගන්නත් පුළුවන් ගැලනෝමීටරය තුලින්. නමුත් දැන් අපි බලමු මෙහි කෝෂයේ අග්‍ර දෙක මාරු කරලා. කෝෂයේ අග්‍ර දෙක මාරු කරාම බලන්න මේ අවස්ථාවේදී ඩයෝඩේ තුලින් ධාරාව යන බවක් පේන්නේ නැහැ. හේතුව බල්බේ දැල් වෙන්නේ නැහැ. ඒතර දෙවිපතේ ගැලනෝමීටරයත් බලන්න ගැලනෝමීටරයත් කිසිම චලනයක් නැහැ. මම නැවතත් මේක සංදි විසන්දි කරන්න. නමුත් මේ තුලින් ධාරාව යන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබට පැහැදිලි ඇති මේ අවස්ථාව කලින් ගෝකුලස පැහැදිලි කරපු පසු නැඹුරු අවස්ථාව. එතකොට අර මම කලින් කරපු එක පෙර නැඹුරු අවස්ථාව. ඒතර දෙවිපතේ මේ මම පාවිච්චි කරේ පෙර නැඹුරුයි පසු නැඹුරුයි මේ වියලි කෝෂවලට උනාට මෙතනට අපි තිබුණා නම් මේක ප්‍රත්‍යාවර්තක ධාරා සැපයීමක්. මේ ප්‍රත්‍යාවර්තක ධාරා සැපයීම තිබුණා නම් ඒ ප්‍රත්‍යාවර්තක ධාරා සැපයීමේ ධාරාව අර මම කලින් කිව්ව නැත්නම් මේ මාර්ගය ඔස්සේ ධාරාව මේ මාර්ගය ඔස්සේ ගියා නම් ඒ අවස්ථාවේදී මේ තුලින් ධාරාව යනවා. නමුත් අනිත් දිශාවට යන අවස්ථාවේ නැත්නම් ප්‍රතිවිරුද්ධ දිශාවට යන අවස්ථාවේ බල්බේ දැල්වෙන්නේ නැහැ. එහෙම නැත්නම් LED එක දැල්වෙන්නේ නැහැ. නැවතත් මම කියනවා නම් මේ දිශාවට ධාරාව ගමන් කරද්දී මේ තුලින් ධාරාව යන්න දෙනවා. නමුත් මේ අතර යන්න යද්දී මේ තුලින් යන්න දෙන්නේ නැහැ. හේතුව මේ පැත්තට යද්දී මේක පෙර නැඹුරුව, මේ පැත්තට යන්න හදද්දී ඒක පසු නැඹුරුව. එහෙනම් මේ පෙර නැඹුරුවට විතරක් යන්න දෙනවා. එතකොට අපි මේකට යොදාගත්ත මෙතෙන්ට යොදාගත්ත මේ සැපයුම නැත්නම් විද්‍යුත් සැපයුම ප්‍රත්‍යාවර්තක ධාරාව නම් එයින් විද්‍යුත් ධාරාව මේ පැත්තට යනකොට යන්න දෙනවා. මේ අතර යන්න යද්දී යන්න දෙන්නේ නැහැ. එහෙමනම් මේ අවස්ථාවේදී අපි අර කලින් දැක්ක ප්‍රස්ථාරයේ අර මේ තීරය තරංගයක් ආකාරයට දැක්ක ප්‍රස්ථාරයේ එක අර්ධයක් නැත්නම් අර ඉහළින් තියෙන අර්ධය හෝ පහළින් තියෙන අර්ධය විතරක් අපිට ලැබෙන අවස්ථාවක් තමයි මේක. මේ අවස්ථාවට තමයි අපි කියන්නේ දුවිපතේ අර්ධ තරංග ඍජුකරණය. එහෙම නැත්නම් අර ප්‍රත්‍යාවර්තක ධාරාවේ එක් අර්ධයක් පමණක් ප්‍රතිදානයේ විදිහට ලැබෙන අවස්ථාවක් විදිහට ගත්ත එක. අපි ඒකෙන් පස්සේ තව බලමු ඊළඟ අවස්ථාව පූර්ණ තරංග ඍජුකරණය කියන අවස්ථාවට. පූර්ණ තරංග ඍජුකරණයේදී දුවිපතේ අපි පාවිච්චි කරනවා සේතු පරිපථයක් කියන එක.
සේතු පරිපතයක්. ඒකෙදි ඔබ බලන්න සේතු පරිපත ය කියන්නේ ඩයෝඩ් 4ක් සම්බන්ධ කරපු අවස්ථාවක් රූපයක්. ඒකේ දුවේ පුතේ ඒ ඩයෝඩ් 4 නැත්නම් මේ ඍජුකාරක ඩයෝඩ් 4 යම් ආකාරයකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකට අපි ප්‍රත්‍යවර්තක ධාරා සැපයීමක් ලබා දුන්නොත් ඒකෙදි මේ ඩයෝඩ් 4 තුලින් ධාරාව ගමන් කරලා ප්‍රතිදානයේ විදිහට ලැබෙන්නේ හැමතිස්සෙම එකම දිශාවට ගමන් කරන ධාරාවක්. ඒකයි මේකේ විශේෂත්වය. ඒ වගේම අර්ධ තරංග ඍජුකරණයේදී අපිට අර්ධයක් විදිහට මේ අර තරංගයේ අර්ධයක් ලැබුණට මේකෙදි එක් පැත්තක අර්ධය ලැබෙන අතරම අර තරංගයේ යටපැත්තේ තිබුණු අර්ධයත් එකම පැත්තකට ලබා දීමක් වෙනවා. අපි ඒක පැහැදිලි කර ගැනීම සඳහා මෙම ක්‍රියාකාරකමට යොමු වෙලයිමු. මේ පරිපතේ බලන්න මේකේ ඩයෝඩ් වෙනුවට තියෙන LED. අපි මේ අවස්ථාවේදී මේ කෝෂය තුලින් විද්‍යුත් ධාරාව ලබා දෙමු. මේකේ ධනාග්‍රය මෙතනින් සම්බන්ධයි, ඍණාග්‍රය මෙතනින් සම්බන්ධයි. නමුත් අපි මෙතන දාලා තියෙන LED එක ගන්න ඔබ දැන් හොඳින්ම දන්නවා මේ LED නැත්නම් ලයිට් එමිටින් ඩයෝඩ් එකක් තුලින් එකම දිශාවට ධාරාව කියන්නේ එක දිශාවකට පමණයි ධාරාව ගලා යාමට දෙන්නේ. හේතුව ඒක ඩයෝඩ් එකක් නිසා. එහෙනම් අපි දැන් බලමු මේ අවස්ථාවේ මෙහි බල්බේ දැල්වෙනවා. මේ බල්බේ දැල්වෙන අවස්ථාවේ බලන්න ඔබට මේ සේතු පරිපතයේ තියෙන ඩයෝඩ් වෙනුවට යොදලා තියෙන නැත්නම් අපි මේ ඍජුකාරක ඩයෝඩ් වෙනුවට යොදලා තියෙන LED දෙක පත් වෙලා තියෙන්නේ කොයි දෙකද කියලා බලන්නකෝ. ඔබට පැහැදිලි ඇති පත් වෙලා තියෙන LED දෙක. එතකොට මේකේ අග්‍ර මාරු කළ විට බලන්න දැල්වෙන එක. දැන් දැල්වෙන්නේ D4 සහ D3 කියන අවස්ථා දෙක. ඒ වෙලාවේ මේ කියන මේ කෙරවලේ තියෙන මෙන්න මේ LED එකත් දැල්වෙනවා. මේ LED එකත් දැල්වෙනවා. දැන් බලමු මම මේකේ අග්‍ර දෙක මාරු කරන්න. කෝෂයේ අග්‍ර මාරු කරනවා. ඒතර කෝෂයේ අග්‍ර මාරු කළාට පස්සේ ධාරාව මේ පරිපතය තුළට ඇතුල් වෙන මාර්ගය වෙනස් වෙනවා. හැබැයි මේ ලයේ D1 සහ D2 කියන යොදලා තියෙන LED දෙක එහෙම නැත්නම් අපි ඩයෝඩ් වෙනුවට යොදපු දෙක තුලින් තමයි ධාරාව ගලාගෙන යන්නේ. අපි මෙතන යොදලා තියෙන මේ LED එක නැවතත් දැල්වෙනවා. ඒ කියන්නේ මෙතන මේ ඇතුල් කරන නැත්නම් ඉන්පුට් කරන එහෙම නැත්නම් මේ ප්‍රදානය කරන පරිපතයේ දිශාව මාරු වුණාට මේ ප්‍රතිදානය වෙන පරිපතේ නැත්නම් මේ කෙලවරින් එළියට එන ධාරාව එකම දිශාවකට ගලන්නේ. මේ ධාරාව එකම දිශාවකට ගලන්නේ. එතකොට දුවේ පුතේ එහෙම උනේ මේ යොදපු සේතු පරිපතය නිසා. එහෙනම් අපිට පුළුවන් ප්‍රත්‍යවර්තක ධාරාවක් මෙතෙන්ට සැපෙවුවා නම් මේ කෙරවලට ප්‍රත්‍යවර්තක ධාරාවක් සැපෙවුවා නම් ඒක මේ ඍජුකරණය වෙලා නැත්නම් මේ එකම දිශාවකට යන ධාරාවක් බවට පත් කරන්න පුළුවන්. එතකොට මේ වගේ පරිපතයකට තමයි අපි කියන්නේ පූර්ණ තරංග ඍජුකරණය. පූර්ණ තරංග ඍජුකරණය සඳහා අපි යොදාගත්තේ සේතු පරිපතයක්. අපි ඒක වීඩියෝ එකක් ඇසුරෙනුත් බලමු. ඒකෙදි බලන්න දුවපිටේ වම් පස තියෙන්නේ ප්‍රත්‍යවර්තක ධාරා සැපයීමක්. එතකොට මේ ප්‍රත්‍යවර්තක ධාරා සැපයීමේ බලන්න දිශාව මාරු වෙනවා. හොඳින් බලන්නකෝ වම් පස තියෙන එකේ. ඒකේ ප්‍රත්‍යවර්තක ධාරාවේ දිශාව එහෙම නැත්නම් මේ ලැබෙන ධාරාවේ දිශාව දෙපසට යන්නේ. ඒ යනකොට සේතු පරිපතේ ඩයෝඩ් දෙකක් තුලින් ධාරාව ගලාගෙන ගිහිල්ලා ප්‍රතිදාන පරිපතයේ විදිහට තියෙන්නේ අර පල්ලෙහින් තියෙන ප්‍රතිරෝධකයක් පෙන්වලා තියෙන්නේ. මේ ප්‍රතිරෝධකය තුලින් හැමතිස්සෙම ගලන්නේ එකම දිශාවට. දැන් ප්‍රදානය කරන පරිපතේ නැත්නම් ප්‍රත්‍යවර්තක ධාරාවේ දිශාව දෙපසට මාරු වුණාට හැමතිස්සෙම අර අපි දාලා තියෙන භාරයේ විදිහට තියලා තියෙන බල්බය හෝ ප්‍රතිරෝධකය තුලින් ගලන්නේ එකම දිශාවකට ධාරාව. ඒ වගේම ප්‍රදානය කරන පරිපතයේ ගාව තියලා තියෙනවා ඔබට තද පැහැයෙන් පේනවා ප්‍රස්ථාරය. ඒකේ බලන්න ඒකේ ප්‍රස්ථාරය ප්‍රත්‍යවර්තක ධාරාවකට අදාළ සයිනාකාර තරංගයක් දිශාව මාරු වීමෙන් ගමන් ගන්නා. නමුත් ප්‍රතිදාන පරිපතයේ ගාව බලන්න එතන තියෙන ප්‍රස්ථාරයේ ඔබට පේන්නේ එකම දිශාවකට ගලන ධාරාවක්. එහෙමනම් මේක අපි තවත් ඇනිමේෂන් එකක් මගින් බලමු. දෙවිපිටේ මේක තවදුරටත් පැහැදිලි කිරීම සඳහා කොයි ඍජුකාරක ඩයෝඩය තුලින්ද නැත්නම් කොයි ඩයෝඩය තුලින්ද මේ අවස්ථාවේදී මේ සේතු පරිපතයේ ධාරාව ගලාගෙන යන්නේ කියලා ඔබට දැන් පේනේවි. එහෙමනම් දෙවිපිටේ බලන්න ඒකේ ප්‍රත්‍යවර්තක ධාරාව වෙනුවට අපිට පැහැදිලිව හඳුනා ගැනීම සඳහා අපි යොදලා තියෙන්නේ සරල ධාරාවක්. නමුත් සරල ධාරාවේ දිශාව අපි වරින් වර මාරු කරමු. තාමත් පේන්නේ එකම දිශාවට මේ වියලි කෝෂ ටික සම්බන්ධ කරලා තියෙන්නේ. එතකොට බලන්නකෝ දෙවිපිටේ යන්නේ D1 හරහා විද්‍යුත් ධාරාව ගලාගෙන ගිහිල්ලා ඊට පස්සේ යන්නේ D2 හරහා D1 සහ ඊට පස්සේ අපි එළියේ තියෙන ප්‍රතිරෝධකය හරහා නැත්නම් D5 කියන බල්බය තුලින් ගිහිල්ලා
D1 D2. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේදී නැත්නම් අපි කෝෂ මාරු කරලා බලමු. දැන් කෝෂ මාරු කරාට පස්සේ දැන් ධාරාව යන්නේ ඉතුරු සේතු පරිපතේ ඉතිරි වෙච්ච ඩයෝඩ දෙක හරහා. ඒ කියන්නේ D3 සහ D4 කියන එක. හොඳින් බලන්න නැවතත්. ඔන්න බලන්න. දැන් ඔබට පැහැදිලි ඇති ඒ ශ්‍රේජුකාරක ඩයෝඩ යොදලා හදන සේතු පරිපතයක් තුළින් කොහොමද මේක මේ ප්‍රත්‍යවර්තක ධාරාවක් ශ්‍රේජුකරණය වෙන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රත්‍යවර්තක දිශාව මාරු වෙමින් තියෙන එකක් එකම දිශාවට යන්නේ කොහොමද කියලා කරගන්නේ ඒ විදිහට. ඊළඟට ගෝකුලස් අපිට පැහැදිලි කරලා දෙන්න මේ සුමටනය කියලා කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගමු ඒ ගැන. ඔව් ප්‍රභාස්. දැන් අපි සුමටනය කියන වචනෙන්ම ඔබට තේරෙනවා පොඩි සුමට බවක් මුදු බවක් ඇති කිරීම කියන වචනේ. ඉතින් අපි ඇත්තට මෙහිදිත් කරන්නේ ඔබ දැක්කා ඉස්සෙල්ලා ප්‍රස්තාරයෙන් ක්‍රිෂාන්ස විස්තර කරපු එකේදී ඍජුකරණයේ වුණාම ප්‍රත්‍යවර්ත ධාරාව සරල ධාරාව බවට පත් වුණා කිව්වට ඔබට පේනවා ඒ සරල ධාරාව අර බැටරි කෑල්ලකින් ලැබෙන සරල ධාරාවම වාගේ සරල නෑ. නිම්න සහ මේ ඉස්සිනු තැන් බොහෝ බහුල ප්‍රස්තාරයක් තමයි අපිට ලැබෙන්නේ. දැන් අපි බලන්නේ සුමටනය කිරීමෙන් ඒ ධාරාව බොහොම මුදු ධාරාවක් බවට පත් කර ගැනීම. දැන් අපි බලමු ඉස්සෙල්ලාම සුමටනය කියන එකේ අර්ථ දැක්වීම කුමක්ද කියන එක. ඔබට එහිදී පේනවා ඍජුකාරක පරිපතයකින් ලැබෙන විභව අන්තරයේ හෝ ධාරාවේ විචලනය ප්‍රතිදානයේ අග්‍රවලට සමාන්තරගතව විශාල ධාරිතාවක් ඇති ධාරිත්‍රකයක් සම්බන්ධ කිරීමෙන් අඩු කළ හැකිය. මෙම ක්‍රියාව සුමටනය නම් වේ කියලා. ඔබට පැහැදිනවා ඕකෙදී අලුත් වචනයක් එකතු කරනවා මේ ධාරිත්‍රයක් කියලා උපකරණයක් එකතු කරනවා කියලා. දැන් මම ඔබට පෙන්වන්නම් මේ ධාරිත්‍රකයක් කියන්නේ මොකක්ද කියන එක මේ උපකරණේ මෙන්න මේ උපකරණය තමයි ඔබට මේ ධාරිත්‍රකයක් විදිහට හඳුන්වන්නේ. එහි පාද දෙකක් තියෙන උපකරණයක් මේක මේ ධාරිත්‍රකයෙන් කරන කාර්යය තමයි తాවකාලිකයේ විදුලිය ගබඩා කරගන්න අවස්ථාව මේ తాවකාලිකව විදුලිය ගබඩා කර ගැනීමේ හැකියාවක් මේකට තියෙනවා. එතකොට මේ උපකරණය අපි අර ඍජුකාරක පරිපතයට සමාන්තරගත ලෙස සම්බන්ධ කළාම තමයි ඔය සුමටන ක්‍රියාවලියට ඒක දායක වෙන්නේ. අපි බලමු මේ පරිපතය කොහොමද වෙන්නේ කියලා. ඔබට පේනවා මෙතෙන්දි පේනවා සුමටන පරිපතයක්. හැබැයි අර ඉස්සෙල්ලා ක්‍රිෂාන්තසේ විස්තර කරපු සුමටන පරිපතයේ නොමැති අංගයක් එහි එකතු කරලා තියෙනවා. එහිදී ධාරිත්‍රකය දාලා තියෙනවා ඔබට පේනවා සමාන්තරගත ලෙස. අන්න එම නිසා මේ සුමටන පරිපතය හරහා යන විදුලිය ඊටාම සුමට වෙලා එනවා. ඔබට ඒ ප්‍රස්තාරය දැන් දැක ගන්නට පුළුවන්. ඊළඟ අවස්ථාවේදී කොහොමද අන්න බලන්න ඔබට ලැබුණු ප්‍රස්තාරය සුමට වෙලා ලැබෙනවා මේ ධාරිත්‍රකයේ ගබඩා කරගෙන තියෙන විදුලිය නිසා අර නිම්න අවස්ථාවවලදී මෙහින් විදුලිය නිකුත් කරන බැවින්. ඔන්න ඕකට තමයි කියන්නේ අපි සුමටනය වෙනවා කියලා. හොඳයි. ඊළඟට අපි පැහැදිලි කරගමු ඩයෝඩ වර්ග මොනවද කියලා. ඩයෝඩ වර්ග කිහිපයක් තියෙනවා. ඒ හඳුනා ගැනීම වැදගත් මේ පාඩම් මාතෘකාව පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ නිසා ක්‍රිෂාන්තස අපිට ඒ වෙනුවෙන් උදව් කරන්න. ඔව් දෙවිපතේ විවිධ කාර්යයන් සඳහා ඩයෝඩ නිෂ්පාදනය කරලා තිනවා. ඒ කාර්යයට ගැලපෙන විදිහට මේ ඩයෝඩ යොදාගත්තත් මේ සෑම ඩයෝඩයකම වෙන ක්‍රියාවලිය අපි කතා කරපු PN සංදියක් තියෙනවා. ඒ PN සංදියේ පෙර නැඹුරු පසු නැඹුරු කියන ඒ අවස්ථා සහ ඒ ක්‍රියාත්මක කිරීමයි. නමුත් ඒකට වෙනත් රසායනික සංයෝග යොදලා මේකේ ක්‍රියාකාරීත්වය වෙනස් කරගෙන තියෙනවා. එහෙම යොදාගත්ත ඩයෝඩ වර්ග කීපයක් තමයි. එකක් තමයි දෙවිපතේ සෙනර් ඩයෝඩ් කියන එක. මේකේ නිශ්චිත වෝල්ටීයතාවයක් යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා වැඩි වෙනකොට මේ දැවිලා විනාශලා යන විදිහට හදපු සෙනර් ඩයෝඩ් එක. ඒතර තවත් ඒ වගේම ක්‍රිස්ටල් ඩයෝඩ් එක මේ ගොඩනැගිලි තරංග හා සම්බන්ධ නැත්නම් ගොඩනැගිලි තරංග සම්ප්‍රේෂණයේදී ඒවා පෙරීමට ලක් කිරීම සඳහා යොදා ගන්න ක්‍රිස්ටල් ඩයෝඩය. ඊළඟට අපි කලින් කතා කරපු ඍජුකාරක ඩයෝඩය එහෙම නැත්නම් ඍජුකරණය සඳහා යොදා ගන්න. ඒතර දෙවිපතේ මේ ඍජුකාරක ඩයෝඩය එහෙම ඒ ඇම්පියර් රාගයන්ගෙන් නැත්නම් ඒ තුලින් ගලා යා හැකි ධාරාව පාලනය කරන්න නැත්නම් ගලා යා හැකි ධාරාවට ඉඩ දෙන ආකාරයට විවිධ ඇම්පියර් ප්‍රමාණයන්ගෙන් නිපදවලා තිනවා. ඒ ඇම්පියර් ගන්න වැඩි වෙන විට මේ විශාලත්වයද වැඩි වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා ආලෝක විමෝචක ඩයෝඩ නැත්නම් LED ලයිට් එමිටින් ඩයෝඩ් කියන එක. ඒක විවිධ වර්ගයේ නැත්නම් විවිධ වර්ණයෙන් නිකුත් වන සහ විවිධ ප්‍රමාණයෙන් සහ විවිධ හැඩයෙන් යුත් LED මේ වෙන විට නිපදවලා තියෙනවා. ඒ වගේම තව එකක් තමයි ප්‍රකාශ ඩයෝඩ. මේක ආලෝක සංවේදීතාවයක් දක්වන කැමරා එහෙම වගේ උපකරණවල යොදා ගන්න විශේෂිත ඩයෝඩ වර්ගයක්.
අපි අද පැහැදිලිව ඔබත් එක්ක බෙදා හදාගත්ත දැනුම ඩයෝඩ හා එහි භාවිත කියන පාඩම් මාතෘකාව සම්බන්ධව. ඉතින් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි දන්නවා. අපි මේ බොහොම ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක මේ පාඩම විග්‍රහ කරපු නිසාම. එහෙමනම් අද අපට සම්පත්දායකත්වයේ ලබා දුන් ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ විද්‍යාචාර්ය කෘෂාන්ති ප්‍රනාන්දු ගුරුතුමන්ට වගේම මිනුවන්ගොඩ බුරුල්ලපිටිය මහාවිද්‍යාලයේ විද්‍යාචාර්ය ගෝකුල සිරිවර්ධන ගුරුතුමන්ටත් අපගේ ස්තුතිය. එසේනම් මුදා වුණු අලුත් දවසේ ඔබේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න ශක්තිය දයන්ට ලැබෙන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගන්නවා ජාතික පාසල විද්‍යාව වැඩසටහනේ ලබන බදාදාත් මුණ ගැහෙමු. ආයුබෝවන්.